වෙලා පෙරවරුවටයි විනාඩි 4යි මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය. ධර්මානුශාසනාව ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ රත්මලාන ශ්‍රී රත්නාරාමය බොරලැස්ගමුව සිරි සෝනුත්තර විහාරය යන උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත කොළඹ නවතොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධි අධ්‍යාපනපති පූජනීය සූර්යගොඩ සිරි ධම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ධර්මානුශාසනාවේ දායකත්වයන් වැලිමඩ අඹගස්දෝව නික අත්තගොඩ ශ්‍රීමල් නිවසේ පදිංචි සරෝජනී මල්කාන්ති සහ නන්දතිලක මහතා ඇතුළු පවුලේ සෑම දෙනා අඹගස්පිටිය කදුටුමුල්ල සමන්පායේ පදිංචි හේමාවති ගුණසේකර මහත්මිය පොල්ගහවෙල කයිකෝලේ පදිංචි මේරි කරුණාරත්න මහත්මිය කුලියාපිටිය වීරපුර අංක 62 පදිංචි එම්.එම්. සෝමදාස මහතා යක්විල වේරහැර එකේ කණු පාර පදිංචි එස්.එම්. විනීතා කුමාරි මහත්මිය රාගම ගල් උඩපිට අංක 201 පදිංචි පුෂ්පා බමුණුසිංහ මහත්මිය ඇතුළු පවුලේ සෑම දෙනා පිටකොට්ටේ එපිටමුල්ල පාර අංක 4 පදිංචි මල්ලිකා ජයසූරිය පෙරේරා මහත්මිය. සදහවතුනි මේ උතුම් වූ ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට පෙර ආතුව තිසරණය සහිත පංචශීලය සමාදන් වීමට අපි තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏိစိกขาပဒံ සමාදියාමි ปานาติปาตาเวรมณีสิกขาปดังสมาธิยามิ අදින් නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ กา
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං සාදු සාදු ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 චත්තාරෝ මේ ව්‍යග්ග පඤ්ච ධම්මා කුල පුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය සංවත්තන්ති දිට්ඨ ධම්ම සුඛාය තතමේ චත්තාරෝ උට්ඨාන සංපදාං ආරක්ක සංපදා කල්යාණ මිත්තතා සමජීවිකතාති සාදු 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 කාරුණික වාසනාවන්ත සුපින්වත්නි තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇතැම් අය හිතනවා පරලොව යහපත පිණිසය කියා. ඇතැම් අය හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මය මෙලව යහපත පිණිසය කියා. ලෞතර බුදුබණ මේ දෙලව දියුණුව සඳහා බව හොඳින්ම ඔප්පවන සූත්‍රයක් තමා අංගුත්තර නිකායේ 8 වෙනි කාණ්ඩයේ සඳහන් වන ව්‍යග්ගපජ්ජ සූත්‍රය. දීඝජානු කෝලිය පුත්‍රයන් නිමිති කරගෙන මුළු විශ්වයටම දේශනා කරන ලද ධර්ම දේශනාවක් තමා මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය. ලෞතර බුදුරජාණන් වහන්සේ මේ දේශනා කළ සූත්‍ර භික්ෂුන් වහන්සේලා උදෙසා භික්ෂුණීන් වහන්සේලා උදෙසා
ගිහි උපාසක උපාසිකාවන් උදෙසා දෙවි දේවතාවන් උදෙසා දේශනා කරන ලද සූත්‍ර ධර්ම තිබෙනවා. එයිනුත් ගිහි ජනතාවගේ දෙලව ජීවිතේ වාසනාවන්ත කර ගැනීම පිණිස හේතු වන ධර්ම දේශනාවන් අතර මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය විශේෂයි. දීඝජානු කෝලිය පුත්ත ඇතුළු පිරිස තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රකාශ කර සිටියේ ස්වාමීනි අපි ගිහි ඇත්තෝ අපි අමුදරුවන් පෝෂණය කරනවා මිල මුදල් පරිහරණය කරනවා කෙත් වතු සරුසාර කරනවා සුවඳ විලවුන් දරනවා එනිසා ගිහියන් වන අපට අමුදරුවන් පෝෂණය කරමින් ගෙවල් දොරවල් හදා වඩා ගනිමින් කර්මාන්තාදිය සිදු කරමින් සුවඳ විලවුනාදිය දරමින් ජීවත්වන අපගේ ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වන ධර්ම දේශනාවක් සිද්ධ කරන හැටියට ආරාධනා කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙන සූත්‍ර ඇතැම් විට දෙවිවරුන් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන් දේශනා කරපු සූත්‍ර මේ ගිහි ඔබගේ ජීවිතය වාසනාවන්ත කර ගැනීම සඳහාම දේශනා කළ සූත්‍ර බව පෙනෙනවා. මහා මංගල සූත්‍රය හොඳම නිදසුනක්. පරාභව සූත්‍රය තවත් එබඳුම නිදසුනක්. දෙවිවරුන් විසින් බුදුරජාණන් වහන්සේගෙන් කෙනෙකුගේ දියුණුවට හේතු වන කාරණා විමසූ වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේම කාරණා මේ අපේ ගිහි පින්වතුන්ගේ දෙලව දියුණුවට හේතු වන කාරණා බව මැනවින් පැහැදිලි වෙනවා. පරාභව සූත්‍රයද එසේමයි. එනිසා බෞද්ධ ඔබගේ ජීවිතය මෙලව වශයෙන් පරලොව වශයෙන් සාර්ථක කර ගැනීම පිණිස මේ සූත්‍ර ධර්ම ජීවිතයට එකතු කරගත යුතු වෙනවා. ඒ අනුව ජීවත් වීමට උත්සාහ කළ යුතු වෙනවා. ගිහි පින්වතුන් හැටියට රැකී රක්ෂාවන් කරමින් අමුදරුවන් පෝෂණය කරමින් වතුපිටි සංවර්ධනය කරගනිමින් ජීවත් වන අතරතුරදී මෙලව ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය කරන දහම් කරුණු බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවදී දේශනා කරලා තිබෙනවා. එයින් එක සූත්‍රයක් තමා මා මාතෘකා කළේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය. මේ සූත්‍රය අන්තර්ගත වන්නේ අංගුත්තර නිකායේ 8 වෙනි කාණ්ඩේ. එහිදී දීඝජානු කෝලිය පුත්‍ර නම් වූ පින්වතාට දේශනා කරනවා පින්වත චත්තාරෝ මේ ව්‍යග්ගපච්ච ධම්මා කුලපුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය සංවත්තන්ති. ව්‍යග්ගපච්චය මේ කුලපුත්‍රයාගේ මෙලව දියුණුව පිණිස දිට්ඨ ධම්ම සුඛාය මෙලව සැප පිණිස හේතු වන කාරණා 4ක් තිබෙනවා. කතමේ චත්තාරු ඒ 4 වැදෑරුම් කාරණ කවරේද? උට්ඨාන සම්පදා. පළවෙනි කාරණය තමයි උත්සාහ සම්පත්තිය. උත්සාහය සම්පතක්. වීර්ය සම්පතක්. බුද්ධ දේශනාවේ සත්‍තිස් පාක්ෂික බෝධි ධර්ම අතර මේ වීර්ය කියන වචනය කීප අවස්ථාවකදීම සඳහන් කරලා තිබෙනවා. එනිසා ගිහි කෙනෙකුගේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය වන ධර්මතාවයක් තමයි
උත්සාහය, උත්හාන වීරිය. ලෞතර බුදු පියාණන් වහන්සේ කාන්තාවන් ගැන දේශනා කරන අවස්ථාවේදී, බිරිඳ ගැන දේශනා කරන අවස්ථාවේදී දේශනා කළා උත්හායිකා අනලසා. ගෙදර සිටින බිරිඳ උත්සාහවන්ත කාන්තාවක් විය යුතුයි. කම්මැලි නැති කාන්තාවක් විය යුතුයි. ඒ විදියට උත්සාහවන්ත කාන්තාවක් ගෙදරක බිරිඳ හැටියට කටයුතු කරනවා නම්, කම්මැලි නැති කාන්තාවක් හැටියට කටයුතු කරනවා නම්, ගෙදර ඉන්න ආදරණීය අම්මා උත්සාහවන්ත අම්මා කෙනෙක් නම්, කම්මැලි නැති අම්මා කෙනෙක් නම්, ඒ ගෙදරට සෞභාග්‍ය උදා වෙනවා, සතුට උදා වෙනවා. එනිසා උත්හායිකා අනලසා, බිරිඳක් හැටියට, අම්මා කෙනෙක් හැටියට උත්සාහවන්තව අනලස්ව කටයුතු කරනවා නම්, ඒ ගෙදරට සතුට සාමය ගෙන එනවා. එනිසා පින්වතුනි, මේ උත්සාහය කියන ගුණධර්මය පුරුෂ පක්ෂයට පමණක්, කාන්තා පක්ෂයට පමණක් සීමා වෙච්ච දෙයක් නොවේ. ගෙවල් වලට සිටින අපේ ළමා ලපටින්ටද මේ උත්සාහය සම්පතක්. උත්සාහවන්ත දරුවා උදෙන්ම අවදි වෙලා මූණකට සෝදාගෙන බුදු පහන දල්වලා පාඩම් පොතට අතට අරගෙන පාඩම් කරනවා. හැදෙන ගහ අපි කතාවට කියනවා දෙපෙත්තෙන් දැනේ කියලා. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ. ළමයෙකු දිහා බලන විට ළමයාගේ ක්‍රියාකාරීත්වය අනුව, හැසිරීම අනුව, උත්සාහයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව පෙනෙන විට අපට හිතා ගන්න පුළුවන් වෙනවා මෙයාගේ ගමන් මඟ කොහාටද කියලා. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ. ඒ වගේ හැදෙන පුංචි දරුවෙක් උත්සාහවන්තව, උනන්දුවෙන්, අලුයම අවදි වෙලා පොතපත අතට අරගෙන කම්මැලිකම ගව්වක් පන්නලා උත්සාහවන්තව කටයුතු කරනවා නම් ඒ දරුවගේ අනාගතය යහපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී දේශනා කරනවා මේ උත්ථාන සම්පදාව කියන්නේ කුමක්ද? කතමාච ව්‍යග්ගපජ්ජ උත්ථාන සම්පදා. ව්‍යග්ගපජ්ජය කුමක්ද මේ උත්ථාන සම්පදා? ඉද ව්‍යග්ගපච්ච කුලපුත්තෝ යේන කම්මට්ඨානේන ජීවිකං කප්පෙන්ති යදි කාසියා යදි වනිජ්ජාය යදි ගෝරක්ඛේන යදි ඉස්සත්තේන යදි රාජ පෝරිසේන යදි සිප්පඤ්ඤ තරේන තත්ත දක්ඛෝ හෝති. උත්සාහවන්තව ජීවත් වෙන්න කල්පනා කරන කෙනෙක් කුෂි කර්මාන්තයෙන් හෝ වේවා, වෙළඳාමෙන් හෝ වේවා, ගවයන් රැකීමෙන් හෝ වේවා, වෙනත් ශිල්පයකින් හෝ වේවා, කර්මාන්තයකින් හෝ වේවා කටයුතු කරනවා නම් ජීවත් වීම සඳහා එහි දක්ෂයෙක් වෙන්නට ඕන. තත්ත දක්ඛෝ, ඒ තමන් කරන වෘත්තියෙහි දක්ෂයෙක් වෙන්න ඕනේ. ගුරුවරයෙක් හැටියට සේවය කරනවා නම්, රාජ්‍ය සේවය කරනවා නම් ඒ සේවයේ දක්ෂයෙක් වෙන්නට ඕන. ගුරුවරයා දක්ෂ වෙච්ච තරමට ශිෂ්‍යයාට ඒ ශිල්පය මනවින් පිහිටවන්නට පුළුවන්කම තිබෙනවා. ඒසා ගුරුවරයාවත් ඉගැන්වීමේ දක්ෂයෙක් වෙන්නට ඕන. අලුත් දැනුම හොයාගෙන ශිෂ්‍යයාගේ ආකල්පවලට ගැලපෙන ආකාරයට තම දැනුම
දරුවා වෙත යොමු කළ යුතු වෙනවා. නිසා කරන ක්‍රියාව කෙරෙහි දක්ෂයෙක් වෙන්නට ඕන. ඒ වගේම අනලසෝ කම්මැලි නොවෙන්න ඕන. දැන් ගුරුවරයෙක් හැටියට ක්‍රියා කරනවා නම් ගුරුවරයා කම්මැලි නම් ශිෂ්‍ය පරපුරද ඒ අනුගමනය කරන ශිෂ්‍ය පරපුරද කම්මැලි වෙනවා. ගුරුවරයා පන්තියේ නිදාගන්නවා නම් උගන්වන්නට ගිහිල්ලා ළමයින්ද ඒ අනුකරණය කරනවා. එනිසා උත්සාහය හැම කෙනෙකුටම සම්පතක්. උත්සාහවන්තව ගොවිතැන් කරන්නට ඕනේ. ඇතැම් විට ගොවිතැන් කරනකොට ස්වාභාවික විපත් නිසා හානි සිදු වෙනවා. ඒව හානි සිදු වුණයි කියලා ඒ ගොවිතැන් කිරීම අත්හරින්නේ නැහැ. ඒ වගේම තමයි වෙළඳාම් කරනකොට පාඩු සිදු වෙනවා. පාඩු සිදු වුණයි කියලා ව්‍යාපාරය අත්හරින්නේ නැහැ. තව තවත් උත්සාහවන්ත වෙනවා තමන්ගේ ව්‍යාපාරය දියුණු කරගන්නට. ඒ වගේම ගවයන් පාලනය කරන කෙනෙක් නම් ඒ ගවයන් මනමින් ආරක්ෂා කර ගනිමින් එය සම්පතක් කරගත යුතු වෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය විවිධ ශිල්පීය දක්ෂතා තිබෙන අය උත්සාහයෙන් තමන්ගේ කටයුතු සිදු කරගත යුතු වෙනවා. එය තමාටත් යහපත පිණිස පවතිනවා. අන් අයටත් යහපත පිණිස පවතිනවා. තමන්ගේ මෙලව දියුණුවටත් යහපත පිණිස හේතු වෙනවා. ඒ නිසා පින්වතුනි උත්හාන සම්පදා යන්න බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට පුරුෂ පක්ෂය කෙනෙකුට හෝ වේවා කාන්තාවකට හෝ වේවා බිරිඳකට හෝ වේවා අම්මා කෙනෙකුට හෝ වේවා ගුරුවරයෙකුට ගුරුවරියකට හෝ වේවා වෙනත් කර්මාන්තයක් කරන වඩු ශිල්පියෙකුට හෝ වේවා පෙදරේරු මහත්මයෙකුට හෝ වේවා උත්සාහය නැත්නම් තමන්ගේ වෘත්තිය සතුටින් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එසා මේ හැම වෘත්තිකයෙක්ම සතුටින් උත්සාහයෙන් කටයුතු කිරීම තමන්ට සම්පතක් වෙනවා. මෙලව ජීවිතය සාර්ථක කරගන්නට උපකාර වෙනවා. එනිසා පින්වතුනි උත්සාහයෙන් අපි හරි හම්බ කරන්නට ඕන. උත්සාහයෙන් අපේ ජීවිතය ගොඩනගා ගන්නට ඕන. අපේ ලෝකේ විවිධ දැනුගත් අය විවිධ විද්‍යාඥයන් පිළිබඳව හොයා බලන විට ඉතිහාසයේ බොහෝ දෙනෙක් උත්සාහයෙන් දියුණු වෙච්ච අය. සමහර පොත්පත් ලියපු උගතුන් ඒ වගේම සමහර දේශපාලඥයන් උත්සාහයෙන් යම් යම් ඉදිරියට ගිහිල්ලා කටයුතු කළා තිබෙනවා. එසා අපේ ජීවිතයක් මෙලොව වශයෙන් සාර්ථක කරගන්නට උත්සාහය සම්පත්තියක් කරගත යුතු වෙනවා. ඒ උත්සාහයෙන් හරි හම්බ කරගත්ත දෙය ඊළඟට අපි ආරක්ෂා කරගත යුතු වෙනවා. ඒක දෙවෙනි සම්පත ආරක්ක සම්පදා. උපයන සපයන දේ අපි දහඩිය වගුරුවා හරි හම්බ කරන දේ මොළය වෙහෙසවල කය වෙහෙසවල දෑත වෙහෙසවල දෙපය වෙහෙසවල හරි හම්බ කරන දේ ආරක්ෂා කරගන්නටත් කල්පනා කළ යුතු වෙනවා. ඒකත් අපිට සම්පතක්. අපි හරි හම්බ කරන දේ විනාශ වෙනවා නම් විනාශ කරගන්නවා නම් ඒ අපේ සතුටට හේතු වන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ හරි හම්බ කරන කෙනෙක් කළ යුතු වැඩ හතරක් තියෙනවා. අංගුත්තර නිකායේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙනවා හරි හම්බ කරන කෙනෙක් තමන් සතුටින් ඉන්න ඕනේ. හොඳට කාලා බීලා සන්තෝෂෙන් ඉන්න ඕනේ. තමන්ගේ ධනය හම්බ කරනවා වගේම එය ප්‍රයෝජනෙට ගත යුතු වෙනවා. ආරක්ෂා කර ගැනීම මෙන්ම එයින් ඵල ප්‍රයෝජන ගත යුතු වෙනවා.
අපේ ධනය ආරක්ෂා කරගත යුතු වෙනවා, හොරුන්ගෙන් ආරක්ෂා කරගත යුතු වෙනවා. ඒ වගේම ගින්නෙන් ආරක්ෂා කරගත යුතු වෙනවා. ස්වාභාවික විපත් වලින් ආරක්ෂා කරගත යුතු වෙනවා. ජලයෙන් ආරක්ෂා කරගත යුතු වෙනවා. ඇතැම් විට අපේ අප්‍රිය අවනාප පුජ්‍යලයන්ගෙන් ආරක්ෂා කරගන්න වෙනවා. සමහර අම්මලා තාත්තලා බොහොමත්ම මහන්සියෙන් හරි හම්බ කරගත්ත දේවල් තුන්වෙනි පරම්පරාව වෙන විට විනාශ වෙනවා. ඒවා ආරක්ෂා කරගැනීමට ඔවුන් කල්පනා කරන්නේ නැහැ. ඒ නිසා ඇතැම් අය දුක් මහන්සි වෙලා, වෙහෙස මහන්සි වෙලා හරි හම්බ කරගත්ත ධනය, දේපල දූ දරුවන් විසින් ඉක්මනින්ම විනාශ කරනවා. ඒ විනාශ කරන දොරටු කීපයක් තිබෙනවා. බුදුහාරෝ දේශනා කරනවා සිංහල වාද සූත්‍රයේදී. මේ හරි හම්බ කරන දේවල්, අම්මලා තාත්තලා හරි හම්බ කරගත්ත දේවල් ඇතැම් අය මත් වතුර, මත් ද්‍රව්‍ය භාවිතා කිරීම නිසා විනාශ වෙනවා. විනාශ කරගන්නවා. ඒ වගේම සූදුවට යාම නිසා අම්මලා තාත්තලා බොහෝ මහන්සියෙන් උපයාගත්ත දේ විනාශ කරගන්නව දූ දරුවෝ. ඒ වගේම සූදුව වගේම පවිතු මිතුරන් ඇසුරු කිරීම. යහපත් නොවන, පවට නැඹුරු වෙච්ච, අයහපත් දෙයට යොමු වෙච්ච යාළුවන් නිසාද අර අම්මා තාත්තලා හම්බ කරගත්ත ධනය දුවල පුතාලා විනාශ කරනවා. ඒසා සුරාව, සූදුව, ඒ වගේම මේ පවිතු මිතුරන් සමග ආශ්‍රය කිරීම, ඒ වගේම අපි දන්නවා වර්තමාන සමාජයේ විවිධ නාට්‍ය ශාලා, එහෙම නැත්නම් සමාජ ශාලා වෙත යොමු වීම නිසාද ධනය විනාශ කරගන්න. එසා මෙන්න මේ වයින් ධනය ආරක්ෂා කරගන්නට බුදුරජාණන් වහන්සේ අපට අවවාද කළා. හරි හම්බ කරගත්ත ධනය ආරක්ෂා කරගන්න. මහන්සියෙන් උපයා සපයාගත්ත ධනය ආරක්ෂා කරගන්න. සමහර විට නිසි වෙලාවලට බදු නොගෙවීම නිසා රජයෙන් උනත් ඒ ධනය ගන්නට පුළුවන්. ඒ වයින් තමන්ගේ ධනය නිසි ලෙස කළ යුතු වැඩ කිරීමෙන් ආරක්ෂා කරගන්නට ඕන. ඒ වගේම සමහර විට ගින්නෙන්, ජලයෙන්, මේ අමිත්‍ර සේවනයෙන් ධනය විනාශ වෙන්න පුළුවන්. ඒ ධනය ආරක්ෂා කරගත යුතු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළන්නේ තමන් හරි හම්බ කරන දේ සම්පූර්ණයෙන්ම ඉතුරු කරන්න කියලා. බුදුහාමුදුරන් වහන්සේ අංගුත්තර නිකායේදී දේශනා කළේ හරි හම්බ කරන ධනයෙන් ප්‍රයෝජන ගන්න. තමන් සැප විඳින්න. බලන්න බුදුරජාණන් වහන්සේ කොතරනම් සාධාරණ දේශනාවක්ද කළා තියෙන්නේ. හරි හම්බ කරන එක්කෙනා පළමුවෙන් එය භුක්ති විඳින්න. අත්තානං සුකේති පීනේති සම්මා සුඛං පටිහරති. තමන් හරි හම්බ කරන දෙයින් තමන් පළමුව සැප විඳින්න. ඊළඟට අම්මා තාත්තට සලකන්න. හම්බ කරන දෙයින් අම්මා තාත්තට සැප දෙන්න. අමුදරුවන් පෝෂණය කරන්න. ඒ වගේම දැසිදස්සන්ට, කම්කරුවන්ට උදව් කරන්න. හම්බ කරන එක්කෙනා තමන් සැප විඳලා අම්මා තාත්තට සැප නොදින්න එපා. අම්මා තාත්තට සැප දෙන්න. ඒ වගේම තමන්ගේ බිරිඳට, දරුවන්ට සැප දෙන්න. දැන් සමහර කෙනෙක් හරි හම්බ කරන දෙය බිරිඳට සැප පිණිස යොදවන්නෙත් නැහැ, දරුවන්ගේ සැප පිණිස යොදවන්නෙත් නැහැ. තමන්ගේ දිව පිනවන්නට පමණක්, හිත පිනවන්නට පමණක් සුරාවෙන් මත් වෙලා සමාජ ශාලාවල් කරා ගොස් තමන් හරි හම්බ කරන ධනය විනාශ කරගන්න. ඒසා බුදුහාමුදුරන් වහන්සේගේ අවවාදය මෙලව ජීවිතය වාසනාවන්ත කරගන්න නම් හරි හම්බ කරන ධනය සුරාවෙන්, සූදුවෙන්,
පවිට මිතුරන් ඇසුර කිරීමෙන් ස්ත්‍රී ලෝලත්වයෙන් බැහැර වෙලා ආරක්ෂා කරගන්න. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ හරි හම්බ කරන ධනය ආරක්ෂා කර ගනිමින් තමන්ගේ යාළුවන්ට සලකන්න. කල්යාණ මිත්‍රයන්ගේ අවශ්‍යතාවන් වලට උදව් කරන්න. ඒ කල්යාණ මිත්‍රයන් වෙනුවෙන්ද යම් පරිත්‍යාගයක් කරන්න. තුන් වෙනුව විපතකදී ගැනීම පිණිස ටිකක් ඉතුරු කරගන්න. හම්බ කරන දෙය උපයන ධනය කාලබීලා එදිනෙදාම වියදම් කළා විනාශ කරගන්නේ නැතුව තමන්ට විපතකදී ගැනීම සඳහා කොටසක් තැන්පත් කරන්න. හතර වෙනුව යුතුයකම් පහක් ඉටු කරන්න. ඒ යුතුයකම් පහ තමන්ගේ ඥාතීන් වෙනුවෙන් ඒ වගේම ආගන්තුකයන් වෙනුවෙන් මියගිය ඇත්තන් වෙනුවෙන් දෙවි දේවතාවන් වෙනුවෙන් මේ හම්බ කරන ධනෙන් යුතුයකම් ඉටු කරන්න. අප නමින් මියගිය ඇත්තෝ ඉන්නවා. ඒ ඇත්තන්ව සිහිපත් කිරීම එක පැත්තකින් කළගුණ සැලකීම යුතුයකම. හරි හම්බ කරන කෙනෙක් තමන්ගේ නමින් මියගිය ඥාතීන් සිහිපත් කිරීම වැදගත් කාරණය. අම්මා තාත්තා වෙන්නට පුළුවන්, ආච්චි සීයා වෙන්නට පුළුවන්, නැන්දා මාමා වෙන්න පුළුවන්, දුවා දරුවන් වෙන්නට පුළුවන්. ඒ අයව සිහිපත් කරලා පින් දෙන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ හරි හම්බ කරන ධනයෙන් ඥාතීන් වෙනුවෙන් සලකන්න. නෑදෑයන්ට සංග්‍රහ කරන්න. ඒ වගේම ආගන්තුකයන් වෙනුවෙන් වෙන් කරන්න. මළගේ ඇත්තන් වෙනුවෙන් වෙන් කරන්න. ඒ වගේම රජය වෙනුවෙන්ද වෙන් කරන්න. රජයටත් යම් යුතුයකමක් ඉටු කරන්න. දෙවි දේවතාවන් වෙනුවෙන්ද වෙන් කරන්න. පස්වෙනුව බුදුහාමුදුරෝ දේශනා කරනවා තමන් හරි හම්බ කරන ධනයේ වියපැහැදම් කළා ඊළඟ භවයේ සපවත් වීම සඳහා සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසේ දන් පහන් පූජා කරන්න. මේ විදියට හරි හම්බ කරන කෙනෙක් තමන් සැප විඳිමින් අම්මා තාත්තට සැප දෙමින් අමුදරුවන්ට සැප දෙමින් දැසිදස් කම්කරුවාට අවශ්‍ය කරන කාරණා ඉටු කර දෙමින් ඒ යුතුයකම් ඉටු කරන්නට ඕනේ. ඒ වගේම තමන්ගේ යාළු මිත්‍රාදීන්ට සලකන්නට ඕනේ. ඒ වගේම යුතුයකම් පහක් ඉටු කරන්නට ඕනේ. විපතකදී ගැනීම සඳහා තැන්පත් කරන්නට ඕනේ. සිල්වත් ගුණවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් උදෙසා යම් පරිත්‍යාගයක් කරන්නට ඕනේ තමන්ගේ පරලොව සුවය පිණිස. එනිසා පින්වතුනි මේ විදිහට හරි හම්බ කරන ධනය ආරක්ෂා කර ගනිමින් භෝග සුඛය විඳිමින් යුතුයකම් ඉටු කරමින් ජීවත් වෙන කෙනා බොහොම සන්තෝෂයෙන් ජීවත් වෙනවා. ඒසා මේ ආරක්ක සම්පදාව උපයන ධනය ආරක්ෂා කර ගැනීම උපයන ධනයෙන් වැඩ ගැනීම මෙලව දියුණුවට හේතු වෙනවා. ඇතැම් අය හම්බ කරනවා තමන් කන්නෙත් නෑ දෙන්නෙත් නෑ සතුටෙන් ඉන්නෙත් නෑ. නමුත් ඇතැම් අය හම්බ කරනවා යුතුයකම් ඉටු කරනවා දන් දෙනවා සතුටෙන් ඉන්නවා. ඒ අයගේ මෙලව ජීවිතය හරිම සාර්ථකයි. එනිසා බුදුහාමුදුරෝ දේශනා කළ ව්‍යග්ගපජ්ජ කියන මේ තැනැත්තාට උත්සාහයෙන් උපයන්න. උත්සාහයෙන් උපයාගත්ත ධනය මැනවෙන් ආරක්ෂා කර ගනිමින් යුතුයකම් කෙරෙහි යොමු වෙන්න. තුන් වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කල්යාණ මිත්‍රත්වය. කල්යාණ මිතුරෙක් ඇසුරට ලං කරගන්න. එදා ඉන්දියාවේ කිස්සුපූර්ව 6 වන සියවසේ ලෞතර බුදුරජාණන් වහන්සේ නැමැති
කල්යාණ මිත්‍රයාණන් වහන්සේ හමු වෙච්ච නිසා මිනි මරුවක වූ අංගුලිමාල රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒ වගේම විවිධ මානාධික බ්‍රාහ්මණයෝ සුපහන් මනසක් ඇති පුජ්‍යලයන් බවට පත් වුණා. පොක්කර සාති බමුණා, ඒ වගේම සුචිරෝම කරරෝම ආලක වැනි යක්ෂයන්ද බුදුබණ අහලා දමනය වුණා. ඒ වගේම බිම්බිසාර රජතුමා වැනි රජවරුන් බුදුරජාණන් වහන්සේ දැකලා පැහැදිලා බුදුබණ අහලා තමන්ගේ රාජ්‍යයට වඩම්මගෙන ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කරලා පිංසිත කරගත්තා. කුසල් රජතුමා වැනි රාජපුත්‍රයෝ බුදුරජාණන් වහන්සේ නම් වූ කල්යාණ මිත්‍රයන් වහන්සේ ඇසුරු කරලා බිරිඳගේ වචනයකින් සිත කම්පාවට පත්වෙච්ච වෙලාවේ සිත සනසාගෙන බුදුදහමට නැඹුරු වුණේ, මෙලව ජීවිතය සාර්ථක කරගත්තේ බුදුරජාණන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඇසුරු කළ නිසා. එනිසා ඔබටත් ඔබේ ගමේ සිටින කල්යාණ මිත්‍රෝ ඔබේ යහපතට අවවාද කරાવી, අනුශාසනා කරાવી. හැබැයි හොඳ මිත්‍රයෙක් හොයාගන්නවා කියන එක තමයි අමාරු වැඩේ. මිනිස්සු ඕන තරම් ඉන්නව ගණන් කරන්න බැරි තරමට. නමුත් කල්යාණ මිත්‍රයෙක් හඳුනා ගන්න එක, තෝරා ගන්න එක හරි අමාරු. කල්යාණ මිත්‍රයා ඉස්ත්‍රීලෝලෙක් නොවේ. කල්යාණ මිත්‍රයා සුරාවට ලොල් වෙච්ච කෙනෙක් නොවේ. කල්යාණ මිත්‍රයා දූකෙලියට ඇබ්බැහි වෙච්ච කෙනෙක් නොවේ. කල්යාණ මිත්‍රයා පවිතු මිතුරන් ඇසුරු කරන්නෙක් නොවේ. එසා ඔබ තෝරා ගන්නා වූ කල්යාණ මිත්‍රයා ශ්‍රද්ධාවන්ත, සීලවන්ත, ත්‍යාගවන්ත, ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්නට ඕනේ. ඒ ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් සමන්විත කල්යාණ මිත්‍රයා ඔබට මෙලව දියුණුව සඳහා අවවාද කරනවා, අනුශාසනා කරනවා. නිසා කල්යාණ මිත්‍රත්වය අපි හඳුනාගෙන කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා ප්‍රඥාවද සම්පතක්. මෙලව දියුණුව සඳහා. කෙනෙකුගේ මෙලව දියුණුව සඳහා ප්‍රඥාව සම්පතක්. මේ ප්‍රඥාව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකයේ කුල පුත්‍රයෙක් මේ පංචස්කන්ධය රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහ තමයි අපි දරාගෙන ඉන්නේ. මේ පංචස්කන්ධය පිළිබඳ හට ගැනීම. ඒ වගේම මේ පංචස්කන්ධයේ වෙනසීමක් තිබෙනවා, විනාශයක් තිබෙනවා. අන්නේ හට ගැනීමයි විනාශයයි හොඳින් දන්නා අවබෝධ වෙන විදර්ශනා ඥානයක් යමෙකුට තිබෙනවා නම්, ඒ වගේම සියලු දුක් නැති කරන ආර්ය නිවන අසුරු කළ නුවණකින් අපි යුක්ත වෙනවා නම් අන්න ඒක තමයි ප්‍රඥා සම්පත්තිය කියන්නේ. අපේ ශරීරයේ තිබෙන මේ ස්කන්ධ පහ පිළිබඳව ත්‍රිලක්ෂණයෙන් බැලීම. අපේ මේ ශරීරය තුල තිබෙන රූපස්කන්ධය, වේදනාස්කන්ධය, විඥානස්කන්ධය, වේදනාස්කන්ධය, රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහම අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා ත්‍රිලක්ෂණයෙන් අවබෝධ කර ගැනීමේ හැකියාව තිබෙනවා නම් ඒක ප්‍රඥාවයි, ඒක අපට සම්පත්තියක්. ඇතැම් අයට මේ යෞවන මදේ ආවහම මේ ශරීරයේ හටගැන්මක් තිබෙනවා, මේ ශරීරයේ පැවැත්මක් තිබෙනවා,
මේ ශරීරයේ විනාශයක් තිබෙනවයි කියලා තේරෙන්නේ නැහැ, පෙනෙන්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ. තරුණ මදය ආවහමත් එහෙමයි. එසා තරුණ මදය ආවහම මේ අනිත්‍යතාවය වැටහෙන්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ. දුක්ඛතාවය තේරෙන්නේ නැහැ, අවබෝධ වෙන්නේ නැහැ. අනාත්මතාවය ගැන හිතන්නේ බෑ. ඒ නිසා පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ එදා දීඝජානු කෝලිය පුත්‍රයාට දේශනා කරනවා, ඔබගේ මෙලව ජීවිතය වාසනාවන්ත කරගන්නට, ලස්සන කරගන්නට නම් උත්ථාන සම්පත්තිය තිබිය යුතුයි, ආරක්ක සම්පත්තිය තිබිය යුතුයි, කල්යාණ මිත්‍රත්වය තිබිය යුතුයි, ඒ වගේම සමජීවිකතාවක් තිබිය යුතුයි. සමජීවිතතාව කියන්නේ ලැබෙන විදියට වියදම් කිරීමේ හැකියාව. දැන් සමහර කෙනෙක් මුදල් උපයන්න දන්නවා, වියදම් කිරීමේ කලාව දන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි, අපිට සමජීවිකතාව පුරුදු කරගත යුතු අවධියක් මේ. අපේ ඇතැම් මගුල් ගෙවල් දිහා බැලුවාම, මරණ ගෙවල් දිහා බැලුවාම ලැබෙන හැටියට නෙවෙයි වියදම් කරන්නේ. සමහර කෙනෙක් ජීවත්වල ඉන්න කාලය තුලදී අම්මාට බෙහෙත් හැන්දක් අරන් නොදුන්නු පුතාල්, තාත්තාට බෙහෙත් හැන්දක් අරන් නොදුන්නු දුවල පුතාල් මැරුණට පස්සේ ඒ මරණය උත්සවයක් කරගන්නවා. දවස් ගණනාවක් තියාගෙන මත් වතුරෙන් අම්මගේ දේහය තෙත් කරනවා, පියාගේ දේහය තෙත් කරනවා, මත් වතුරෙන් යාළුවන්ට මිත්‍රයන්ට සලකනවා. නිසා ණය වෙලා හරි මේ මරණ කරනවා. ඒ නිසා අනන සුඛයක් නැති කරගෙන. ඒ වගේම තමයි මගුල් කනකොටත්. මගුල් කනකොටත් ණය වෙලා මගුල් කනවා, ජීවිතේ හැමදාම ණය ගෙවනවා. ඉතින් එවැනි මගුල් නොකා ඉන්න එක තමයි පින්වතුනි හොඳ. එසා ලැබෙන විදියට වියදම් කිරීමේ සමජීවිකතාවද කෙනෙකුගේ දියුණුවට හේතු වන කාරණය. මේ කාරණා 4. උත්ථාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා. මේ කාරණා 4 අපේ මෙලව ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වෙනවා. ඊළඟට මේ කුල පුත්‍රයාට බුදුහාමුදුරෝ දේශනා කරනවා, අපිට පරලොව ජීවිතයකුත් තිබෙනවා. මෙලව ජීවිතය වගේම පරලොව ජීවිතයක් තිබෙනවා. ඇතැම් අය හිතන්නේ මේ භවය පමණයි, මේ ආත්මය පමණයි, මේ ජීවිත කතාව පමණයි හිතන්නේ. නමුත් බුද්ධ දේශනාවට අනුව අපට පරලොවක් තිබෙනවා. ඒ පරලොව ජීවිතය සපවත් කරගන්නට ශ්‍රද්ධාව තිබෙන්න ඕනේ. ශ්‍රද්ධා සම්පදා, ශ්‍රද්ධා සම්පත්තිය තිබෙන්න ඕනේ. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තිබෙන නොවෙනස් වන පැහැදීම, අවිච්ඡප්පසාදය තියෙන්නට ඕනේ. බුදුගුණ පිළිබඳව තිබෙන පැහැදීම තමයි අපව නිවනට යොමු කරන්නේ. ශ්‍රද්ධාවෙන් පටන් අරගෙන නිවනින් අවසාන වෙනවා. ශ්‍රද්ධාය තරති යෝගං. ශ්‍රද්ධාව තිබුණොත් තමයි සතරෝගයන් තරණය කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒසා ඔබ තුල ශ්‍රද්ධාව නැවති ගුණ ධර්මය රෝපණය කරලා වර්ධනය කර ගැනීමට උත්සාහ කළ යුතුයි. මොකද ශ්‍රද්ධාවත් වැඩෙන ඉන්ද්‍රියක් වගේ. එයා දියුණු කරගත යුතුයි, පෝෂණය කරගත යුතුයි. දෙවනුව සීල සම්පදා, කාය වාක් සංවරය අපිට තිබිය යුතුයි. ඒක අපිට සම්පතක්. කාය සංවර කරගන්න පුළුවන් නම්, වචනය සංවර කරගන්න පුළුවන් නම්, එය හැම තැනකදීම අපිට සම්පතක් වෙනවා. ඇතම් අවස්ථාවකදී කාය සංවර කරගන්න බැරි වුණාම යම් යම් තැන්වලදී, වචනය සංවර කරගන්න බැරි වුණාම යම් යම් තැන්වලදී අපිව සමච්චලයට භාජනය වෙනවා, අපහාසයට උපහාසයට ලක් වෙනවා. ඒ නිසා කයයි වචනයයි දෙක සංවර කර ගැනීම මෙලව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය සපවත් කර ගැනීමට උපකාර වෙනවා. ඊළඟට 3 වෙනුව ත්‍යාග සම්පදා, පරිත්‍යාගයද අපි සුළු වශයෙන් හෝ පුරුදු කරගත යුතුයි අපේ හිතට, දෑතට. අපි මසුරුකම දුරු කරලා යමක් දෙන්න ඕනේ. හොඳ හිතෙන් යමක් දෙන්නට ඕනේ.
මසුරු මල දුරු කරලා ආසාව අත්හැරලා බලාපොරොත්තු නැතුව යමක් දිය යුතු වෙනවා. ඒ සඳහා අපි අපේ කාලය පරිත්‍යාග කළ යුතු වෙනවා. ශ්‍රමය පරිත්‍යාග කළ යුතු වෙනවා. දැනුම පරිත්‍යාග කළ යුතු වෙනවා. ධනය පරිත්‍යාග කළ යුතු වෙනවා. ඒ නිසා කාලය, දැනුම, ශ්‍රමය, ධනය පරිත්‍යාග කරමින් තමයි අපි අපේ පරිත්‍යාගය පුරුදු කරගත යුතු වෙන්නේ. අපේ බෝසතාණන් වහන්සේ සසරදී ඇස්තිස් මස්ලේ දන් දුන්නා වගේම අමුදරුවන් දන් දුන්නා වගේම රාජ්‍යද දන් දීලා තමයි වෙස්සන්තර ආත්ම භාවයේදී වනගත වෙලා පරමී ධර්මයන් සම්පූර්ණ කළේ. එනිසා පින්වතුනි, පරිත්‍යාගය සම්පතක්. හතරවෙනි කාරණය තමයි පඤ්ඤා සම්පදාව. මා මුලින් සඳහන් කළා මේ ප්‍රඥා සම්පත්තිය කියන්නේ කුමක්ද කියලා. ඒ ප්‍රඥා සම්පත්තිය ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී මේ දීඝජානුකෝලිය පුත්තට දේශනා කළා. අපේ පංචස්කන්ධේ හට ගැනීම විනාශය පිළිබඳව ත්‍රිලක්ෂණා ඥාණයෙන් අවබෝධ කර ගැනීම තමයි ප්‍රඥා සම්පත්තිය කියලා. එනිසා පින්වතුනි, ඔබත් මේ ජීවිත කතරේ සැරිසරන විට අපට මෙලවක් තිබෙනවා, පරලොවක් තිබෙනවා, දෙලවක් තිබෙනවා. සා මෙලව ජීවිතය වාසනාවෙන්ච තරමට අපේ පරලොව ජීවිතයත් වාසනාවන්ත වෙනවා. එසා මෙලව ජීවිතය ශක්තිමත් කරගනිමු, වාසනාවන්ත කරගනිමු. පරලොව ජීවිතය වාසනාවන්ත කරගනිමු. ඒ සඳහා මේ කියන උත්හාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිතා ගුණ ධර්ම දියුණු කරගනිමු. සද්ධාව, සීලය, ත්‍යාගය, ප්‍රඥාව දියුණු කරගෙන දෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට මේ බුදුබණ උපකාර කරගෙන, උදව් කරගෙන ඒ අනුව ජීවත් වෙන්නට උත්සාහ කරන්න. ධර්ම ශ්‍රවණය කිරීමෙන්, ඒ අනුව ජීවත් වීමෙන් ඔබගේ මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් වාසනාවන්ත වේවා. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස, අද දවසේ ධර්මානුශාසනාවේ නායකත්වයන් අරමුණු ඉදිරිපත් කරන්නට මීට මාස 3කට පෙර හදිසි අනතුරකින් අභාව ප්‍රාප්ත වැලිමඩ නික අත්තගොඩ ශ්‍රීමාල් නිවසේ පදිංචිව සිටි එම්.ඒ. ශ්‍රීමාල් මනෝජ් පුතුණුවන්ට පින් පිණිසත්, වසර 6කට පෙර අභාව ප්‍රාප්ත එන්.එම්. අමරසේකර, වසර 7කට පෙර අභාව ප්‍රාප්ත පොඩි මහත්මයා, වසර 20කට පෙර අභාව ප්‍රාප්ත පොඩි මිනිකේ සහ වසර 10කට පෙර අභාව ප්‍රාප්ත විලිස් සිරිසේන, වසර 16කට පෙර අභාව ප්‍රාප්ත චමිලා සංජීවනී යන අයට පින් පිණිස සහ සුජීවත්ව සිටින කේ.ජී. පොඩිහාමිනේ, බී.ජී. මල්ලිකා යන අයට දීර්ඝායුෂ පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා. වැලිමඩ අමගස්දෝව නික අත්තගොඩ ශ්‍රීමාල් නිවසේ පදිංචි සරෝජිනී මල්කාන්ති මහත්මිය, නන්දතිලක මහතා, ශානිකා මදුෂානි, යෙනින්දු සහ සහෝදර සහෝදරයන් වන ගීතිකා, දුලිකා, චතුරංග ඇතුළු පිරිස විසින් සමන්පාය කදුටු මුල්ල අමගස්පිටියේ පදිංචිව සිටි ආර්.ඒ.එස්. සිරිසේන රණවක පියාණන්ට පින් පිණිසත්, මීට වසරකට පෙර අපාතරින් වෙන් වූ ආදරණීය පියාණන් ස්වාමියාට පින් පිණිසත්, දයාබර බිරිඳ හේමා ගුණසේකර, පුතා බන්දුල රණවක, දියණියන් තලතා රණවක, තමරා රණවක හා සිළුම නෑදෑ හිත මිතුරන්ට මේ පින් නිවන් සුව පිණිසම උපකාරී වේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා. අඹගස්පිටිය කදුටු මුල්ල සමන් පාය අංක 1 පදිංචි හේමාවතී ගුණසේකර මහත්මිය විසින් නොවැම්බර් මාස 21 වන දිනට යෙදෙන තමන්ගේ 70 වන උපන්දිනය වෙනුවෙන් සුජීවත්ව සිටින පවුලේ සැමට නිරෝගී සුවයත් චිරජීවනයත් ප්‍රාර්ථනා කරන අතර, පවුලේ නමින් මේ පරලොව ගිය දෙමව්පියන් ඇතුළු සිළුම පින් කැමැත්තෙන් සිටින ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය සඳහා මෙම ධර්මදේශනාව දායක වේවායි පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා. පොල්ගහවෙල කයිකෝලේ පදිංචි මේරි කරුණාරත්න මහත්මිය විසින්
අවුරුදු 102ක් ආයු වළඳා 2016 11 වෙනි මාස 19 වන දින අභාව ප්‍රාප්තයේ ජංගනෝනා මවගේ 4 වන ගුණ පූර්ණයට සමකාමීව දේශකයන් වහන්සේට සහ කුලියාපිටිය වීරඹුව බෝධි මාලාකාරාම විහාරස්ථානයේ විහාරාධිපති පඬිත ලොකු හාමුදුරන් වහන්සේට දීර්ඝාෂ පැතීමත් අභාව ප්‍රාප්තයේ ජංගනෝනා මව එසේ ජේම්ස් සිඤ්ඤෝපියා එසේ ජිනදාස එසේ ධර්මදාස එසේ නිමල් කරුණාරත්න සහෝදරින් යන අයට පින් පිණිසත් නාත්තණ්ඩිය වීරහේන පදිංචි එසේ චන්ද්‍රාවති කුලියාපිටිය වීරපුර පදිංචි එසේ ඥානවති සහ සහෝදර සහෝදරියන් වන එසේ කුස්මාවති එසේ චන්ද්‍රසේන එසේ සිරිසේන එසේ සීලවති යන අයට පින් පමුණවමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා කුලියාපිටිය වීරපුර අංක 62 පදිංචි M.A. සෝමදාස මහතා විසින් නාත්තණ්ඩිය විසු එස්.එම්. ඔක්කු බණ්ඩාර K.M.D. චූලවති දස්නායක ආදරණීය මව්පියන්ට වේරහැර විසු ජේම් ජොසේ අප්පුහාමි මාමණ්ඩියට K.A. ඩොලි මෙනිකේ නැන්දනීට වේරහැර විසු කමල් සිරි සහ සලූප පුතණුවන් ඇතුළු පවුලේ මියගිය සිළුම ඥාතීන්ට රට වෙනුවෙන් දීපදු සිළුම රණවිරුවන්ට අපත් වූ පූජනීය ගංගොඩවිල සෝම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු අපත් වූ මහා සංඝරුවන්ට පින් අනුමෝදන් කිරීම සහ සුජීවත සිරින උදුලා සීලවතී සුමනලතා ඉන්ද්‍රා පුංචි අම්මලා ඇතුළු පවුලේ සියලුම දෙනාට නිරෝගී සුව පතමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා යක්විල වේරහැර එකේ කනුව පාර පදිංචි එස්.එම්. විනීතා කුමාරි මහත්මිය විසින් අද දිනට උපන්දිනයේදී ඇති දැනට කැනඩාවේ පදිංචි දියණියට නිදුක් නිරෝගී දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමත් අද දිනට උපන්දිනයේදී ඇති 2014 දෙසැම්බර් මාස 3 වන දින අභාව ප්‍රාප්ත වූ සෙන්පමාහා හසල දියණියන්ගේ ආදරණීය මෑණියන් වූ මනිෂා සමන්ගිද අල්විස් දියණියට නිවන් සුව ප්‍රාර්ථනා කිරීමත් දෙමව්පියන් ඇතුළු පවුලේ සියලුම නෑද හිත මිතුරන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමින් ධර්මදේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනවා රාගම ගල් උඩපිට අංක 201 පදිංචි පුෂ්පා බමුණුසිංහ මහත්මිය ඇතුළු පවුලේ ඥාතීන් පිරිස විසින් නොවැම්බර් මාස 21 වන දිනට මියගොස් වසර 4ක් සපිරෙන මාවනැල්ල උඩ මා කඩවර විසූ බණ්ඩාරමැණිකේ වනසිංහ ජයසූරිය ආදරණීය අම්මාට පින් අනුමෝදන් කිරීමත් මැණික් දිවල අමුණුපුර විහාරස්ථානයේ වැඩ විසූ මාතිලිගම සුමන ජෝතිස්තවරයන් වහන්සේට මැණික් දිවල අමුණුපුර විසූ KB වනසිංහ ලොකු ආත්තාට UM වීරසේකර ආත්තම්මාට පින් අනුමෝදන් කිරීමත් නොවැම්බර් 30 වන දින මිය පරලොවගොස් වසර 27ක් සපිරෙන පිටකෝට්ටේ පිටමුල්ල පාර අංක 4 නිවසේ විසූ LH පෙරේරා මහප්පා ඇතුළු මිය පරලොවගේ ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත් සඳහා ධර්මදේශනාවේ දායකත්වයෙන් දරන්නේ පිටකෝට්ටේ පිටමුල්ල පාර අංක 4 නිවසේ පදිංචි මල්ලිකා ජයසූරිය පෙරේරා දියණිය ඇතුළු පවුලේ සෑම දෙනා විසින් දැන් ගෞරවනීය දේශකයන්න් වහන්සේ විසින් සිදු කරන පුණ්‍යානුමෝදනාව. පින්වත්නි, අද මෙම ධර්ම දේශනාව ගුවනින් ඔබේ නිවසට ගෙනීම සඳහා දායකත්වය ලබා දෙමින් ක්‍රියා කරන සියලුම පින්වතුන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. සතවර්ෂ සමරණ මෑණියන් ප්‍රධාන කොට ඇති මේ පින්කමට දායකත්වයේ දරූ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය දෙවියන්ගේ ආරක්ෂාව සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි පළමුවෙන් දෙවියන්ට පින් අනුමෝදන් කරවමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා
චිරං රක්ඛන්තු මං පරන්ති. ධර්ම ශ්‍රවණය කිරීමෙන්ද මේ ධර්ම දේශනාවට දායකත්වය දැරීමෙන්ද සිදු කරගත්තා කුසල බලය කුසල ශක්තිය දායකත්වය දැරූ පින්වතුන්ගේ නමින් පරලෝක සපත් වන්නට යෙදුන සියලුම ඥාති මිත්‍රාදීන්ට දෙව් මිනිස් සැප කෙලව උතුම් වූ නිවන් සුව පිණිසත් දායකත්වය දැරූ පින්වතුන් හැම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය පිණිසත් මෙම ධර්ම දේශනාවන් සංවිධානය කරමින් විසුරුවා හරින ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. හැමතෙම නිවන් සුව අවබෝධ වේවායි සාදු කියා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ව්‍යග්ගපජ්ජ සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධම්මදේශකයාණන් වහන්සේ රත්නලාන ශ්‍රී රත්නාරාමය බොරලැස්ගමුව සිරි සෝනුත්තර විහාරය යන උභය විහාරාධිපති බස්නාහිර පළාත සහිත කොළඹ නවතොටමුණේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කීර්ති ශ්‍රී ධම්මසිද්ධි අධ්‍යාපනපති පූජනීය සූර්යගොඩ සිරි ධම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ උන්වහන්සේ සිදු කරන මෙම උතුම් වූ ශාසනික මෙහෙවර ඉදිරියටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවා. නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා. තෙරුවන් සරණේ ආශිර්වාදයේ සහ සියලුම දිවි රැකවරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින්න ආශිර්වාද කරමු. සාදු සාදු සාදු. ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි.